112 744 309. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාන බුදුමග කොටගත් බුදුනුවන්ගේ හදවතේ නාලිකාව සලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවාන. සකල සත සසරින් මුදා ආයු බොහෝ වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. තුනුරුවනේ ආශිර්වාදයම පළමු කොට ලැබේවායි සියලු දෙනාටම ප්‍රාර්ථනා කර සිටිනවා. උතුම් ධර්ම ශ්‍රවණාභිලාෂී සදහවත් සුපෙන්තුනේ අදත් අපි සෝදානම් බුදුනුවන්ගේ හදවතේ නාලිකාව මෙත් සදහම් විකාශය ඔස්සේ නිරන්තරයෙන් උතුම් සද්ධර්ම දේශනාවල් ශ්‍රවණය කරන සදහවත් සුපෙන්තුන් වෙනුවෙන්ම අදත් අපි මෙත් බුද්ධාපේ වන්දනා උතුම් දායකත්ව ධර්ම දේශනාවල තුලින් තවත් උතුම් අර්ථවත් සද්ධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමටයි අප මෙලෙස සෝදානම් වන්නේ. අපි සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා මෙත් සිතින් යුතුව මේ උතුම් සද්ධර්ම දේශනාව ඔබත් ඔබගේ ආලින්දයේ සිට නිසි ධර්මාපෝතිකෙන් යුතුව ශ්‍රවණය කරන්න. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සදහවත් සුපෙන්තුනේ පළමු කොට අප තිලෝගුරු ශාන්තිනායක සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් සුපෙන්තුනේ අද දින මේ උතුම් පින්කෙතේ සිට විරාජමානව තේජවන්තව රණින් නිදිවන බක්කුල ස්වර්ණ චේතිය අභිමුඛ සිට ඒ පින්බිම පරිශ්‍රයේ සිට මෙලෙස මේ උතුම් වූ සධර්ම දේශනාව නිසි ධර්මාබෝධයෙන් යුතුව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා මේ මොහොතේ මේ උතුම් පින්කෙතට වැඩම කොට මේ උතුම් ධර්මාසන මත වැඩ හිඳින අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේව පළමු කොට පිළිගනිමු. උන්වහන්සේ කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අප පින්වත් පූජ්‍යපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද මේ උතුම් වූ අර්ථවත් වූ සද්ධර්ම දේශනාව ඔබටත් මටත් මුළු මහත් ලෝක ජනයාගේම සිත සුව පිණිසම ධර්මාවබෝධය ලබා ගැනීම පිණිසම සිදු කිරීම සඳහා මේ මොහොතේ වැඩම කර සිටින්නේ අපේ සියලු දෙනාම වහන්සේව පාදහාපේ වන්දනින් යුතුව හඬනගා සාදුකාර ලබා දීලා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත් සුපෙන්තුනේ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයම මේ උතුම් සධර්ම දේශනාව තුළින් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් පූජාව සඳහා මෙලෙස අද දින සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන සදහවත් සුපින්තුන් පිළිබඳවයි මම ඔබට මෙලෙස සිහිපත් කර සිටින්නේ. දායකත්වයේ ගන්නේ පූජ්‍යපාද නන්ද ස්වාමින් වහන්සේගේ ආදරණීය දුවදරුවන් විසිනුයි අද දින මේ උතුම් සද්ධර්ම දේශනාව මෙලෙස ලොව පුරා විසිරුවා හැරීම සඳහා
පින් සිතින් යොතුව සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ පින්වත් සියලු දෙනාටම ඒ දුවා දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී ආශිර්වාදයක් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයත් ලැබේවා. මේ සසර දුකෙන් මිදෙන්නට මේ උතුම් සධර්ම දේශනාව ඒ සියලු දෙනාටම හේතු වාසනාව වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාව සමගින් අපේ සියලු දෙනාම අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නැවත වරක් සාදුකාර ලබා දීලා අද දායකත්වයෙන් කටයුතු කරන මේ සදහවත් සුපෙන්නතුන්ට අපි ආරාධනා කර සිටිමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් මේ උතුම් සධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා සාදු 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 අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. හැම දිනාම සාදු නාදයක් පවත්වලා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යත් අරහන්තෝ විහරಂತಿ තං භූමි රාමනියන්ති ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් මේ පින්වත් හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය මේ සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ වැඩ සිටින පින්වත් දොඩම්ගොඩ නන්ද ස්වාමින් වහන්සේගේ පවුලේ පින්වත් දූදරු ඥාතිවරු හැමදෙනාම මැදිහත් වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේ දරනවා. මේ දේශනාවේ ප්‍රධාන අරමුණ වන්නේ අද දිනට මිය පරලෝ ගොස් වසර 12ක් පිරෙන මේ පින්තුන්ගේ දයාබරණීය මෑණියන් වෙනුවෙන් අනුමෝදනා වශයෙන් ධර්ම දානයේ පිණිසයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඒ පින්වත් දොඩම්ගොඩ නන්ද ස්වාමින් වහන්සේ ප්‍රදාන මීට දායකත්වයේ දරන පින්වත් හැම දිනාටම අපි අරමුණු සිහි කරමින් ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන වෙලාව. පින්වත්නි, ධර්ම ශ්‍රවණය කරනකොට බණ අහන්න ඕන විදිය ගැන බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරලා තියෙනවා. හරියට සාත්තරකාරයෙක්ගෙන් සාත්තරයක් අහගන්නවා වගේ තමයි බණ අහන්න ඕන. දැන් සාත්තරකාරයෙක්ගෙන් සාත්තරයක් අහනකොට ඒ කියන ඒවා ඇත්තද බලන්න තමන් මේ සිද්ධි මතක් කර කර තමන්ගේ පැත්තෙන් බලනවා. දැන් මොකක් හරි දෙයක් කිව්වොත් අපි හිතමු ගෙදර ගැන කිව්වා කියලා. එතකොට එයා ගෙදර පැත්තෙන් බලනවා මේ මිනිහා කියන්නේ ඇත්තද කියලා. එතකොට මේ විදිහට විමසා හෝදිස්සි කර කර තමයි සාත්තර බලන මිනිහෙක් සාත්තරකාරයෙක්ගෙන් සාත්තරයක් අහගන්නේ. අන්න ඒ වගේ පින්වත්නි, මේ ධර්ම ශ්‍රවණය කරනකොට තමන්ගේ ජීවිතයෙන් බලබලා තමයි දේශනාවට තමන්ගේ අවධානය යොමු කරගන්න ඕන. මේ දේශනාව තමන්ගේ ජීවිතයේ පැත්තෙන් තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තෙන් ගලපා විමසා සොයා බලමින් තමයි පින්වත්නි ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අන්න එහෙම ධර්ම ශ්‍රවණය කරාට පස්සේ හැම වෙලාවකම තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න ඒ ධර්මය අපිට උදව් වෙනවා. ඒත් අද ගොඩාක් දෙනෙක්ගේ ජීවිතේ නිවැරදි වෙලා නැත්තේ, ගොඩාක් දෙනෙක්ගේ ජීවිතයේ අභ්‍යන්තරයේ පාරිශුද්ධියටපත් වෙලා නැත්තේ ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි නිකන් සම්ප්‍රදායට බණ අහන්න ඕනාවට බණ අහනවා. දැන් බලන්න ওই 7 දවසේ බණ, 3 මාසේ බණ, ওই ගෙවල් වල කරන පින්කම් ලංකාවේ ඉන්න බහුතර පිරිසක් කරන්න ඕනාවට. ඒකට මේ 7 දවසට පින්කමක් කරන්න ඕනා කියලා හිතාගෙන එහෙම එකක් කරනවා. එතකොට සමහර විට ධර්ම ශ්‍රවණී කරන්න බොහෝම සුළු පිරිසක් ඉන්නේ. දැන් අද නම් බණ ඉවර වෙනකොට තමයි ගොඩක් අය එකතු වෙන්නේ. ඒ නිසා මං හිතන්නේ අද නම් බණක් කියවන එක හරි අමාරු වැඩක්. ගෙදරක උනත් බණක් කියවන එක මේ ස්වාමින් වහන්සේට පිරිකර දෙන්නවා. ස්වාමින් වහන්සේ නමක් වැඩම කරලා බණ කියවන්නවත් නෙමෙයි අමාරු. කන්න දෙන්නයි අමාරු. එතකොට ඒ කාලේ මිනිස්සුන්ට එහෙම අදහසක් තිබ්බේ නැහැ. මිනිස්සු එකතු වුණේ ධර්මය අහන්න. ඒතකොට අද සමහර විට gedara dore අය ටිකවත් වාඩි වෙලා නැහැ ධර්ම ශ්‍රවණය කරා. ඒ නිසා ওই ගෙවල් වල සමහර වෙලාවට කරන දේශනා හරි අසාර්ථකයි.
ඒ ගෙදර ආයවත් නැහැ. මොකද එන ආයත කතා කරන්න ඕන, එන ආයත සංග්‍රහ කරන්න ඕන. හිතවත් කෙනෙක් මගහැරීද ඕවා තමයි ඔළුවේ වැඩ කරන්නේ. ඒ නිසා අද කොච්චර බණ ඇහුවත් පින්වත්නි, ඒ බණවලට අනුව Tamanගේ ජීවිතේ ගැළපීලා යන බවක් පේන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතේ මම එකයි කිව්වේ සාත්තරකාරයෙක්ගෙන් සාත්තරයක් අහගන්නවා වගේ මේ දේශනාව අහගන්න ඕන. Tamanගේ ජීවිතේ දිහා බල අහන්න ඕන පින්වත්නි. එතකොට යාගේ ජීවිතයේ අභ්‍යන්තරේ නිවෙන්න පටන් ගන්නවා. අභ්‍යන්තර ජීවිතයේ සුවපත් වෙන්න පටන් ගන්නවා. එහෙම නැති වුණොත් පින්වත්නි මේ ධර්මයේ පිහිටක් පිළිසරණක් හදාගන්න බෑ. එතකොට මේ ධර්මයේ පෙන්වන විදිහට මේක Tamanගේ ප්‍රශ්නයක්. ඒක බාහිර ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. දරුවන්ගේ ඉඩ කඩන් දේපල ගෙවල් දොරවල් මේ මොන වගේවත් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් සමහර අය කියනවනේ දැන් මෙච්චර බණ යනවා හාමුදුරනේ අපි ඉතින් ඔච්චර බණ අහනවා මේ තරම් මිනිස්සු ඇයි එහෙනම් පිරිහිලා කියලා. එතකොට මේ ධර්මයේ ප්‍රධාන ඉලක්කය තමයි තමන්ම නිවාගන්නේ. සමහර විට එහෙම කියන මිනිස්යාගේ හිතේ පටිගය, ඒ වගේම වදක චිත්තේ වගේ දේවල් ඕනෑවටත් වඩා වැඩියෙන් තියෙනවා. ඒ කියන්නේ යා නිවිලක් නැහැ, ලෝකයාට චෝදනා කරනවා. නමුත් මේ ධර්මයේ තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරේ නිවා ගන්න. ඒකට තමන්ගේ අභ්‍යන්තරේ මේ ඉස්කෝලේ ගියාට නිවෙන්නේ නැහැ. තමන්ගේ අභ්‍යන්තරේ දහම් පාසල් ගියාට නිවෙන්නේ නැහැ. දහම් පාසල් ගියාම ඉතින් සුද්ධෝදන රජුරුන්ගේ අම්මා කවුද, තාත්තා කවුද, යසෝදරා දේවියගේ සීයා කවුද, ඔන්න ඕවා උගන්වනවා මිසක් මේ ධර්මයේ තමන්ගේ ජීවිතයේ ඇතුලේ රෝපණය කරගන්න විදිය ගැන කවුරුවත් අපිට කියලා දෙන්නේ නැහැ. එහෙමනම් මේ බණ ටික අහගෙන මේ දේශනාව තමන්ගේ ජීවිතයේ අස්සින් ගලප ගන්න අපි හුරුවක් පුරුද්දක් හදාගන්න එක ඊටාම වැදගත් අවස්ථාවක් පින්වත්නි. එතකොට අපිට තියෙන ගැටලුව මේ ලෝකයේ තියෙන කෙලෙස් නෙමෙයි. මේ කෙලෙස් ධර්ම වලට ප්‍රතිචාර දක්වන විදිහේ ප්‍රශ්න තියෙනවා. ලෝකේ කොහොමත් කෙලෙස් තියෙනවා. මේ පරිබාහිර ලෝකේ කොහොමත් තියෙනවා. හැබැයි මේ පරිබාහිර ලෝකයේ තියෙන දේවල් වල පින්වත්නි රාගේ නැහැ. අපිට බැලු බැලමට පිට එකක් වගේ පේනවා. නමුත් බාහිර ලෝකේ රාගය කියලා එකක් නැහැ. බාහිර ලෝකේ ඇත්තටම පින්වත්නි මේක වෙන්නේ ගැඹුරින් බැලුවට පස්සේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාමක් විතරයි තියෙන්නේ. එතකොට ඒක අපිට පේනවා බාහිර ලෝකේ තියෙන දෙයක් විදියට. නමුත් මේ බාහිර ලෝකයේ පින්වත්නි එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ කියන්නේ නතේ කාම යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මහණෙනි බාහිර ලෝකේ රාගේ නැහැ කියනවා. බාහිර ලෝකේ රාගයේ තියෙන දැන් අපි හිතමු කෙනෙක් දැක්කාම රාගය ඇවිස්සෙන්න පුළුවන්. තරුණ ළමයෙකුට ටිකක් තරුණ කෙනෙක් දැක්කාම හිතේ රාගය ඇති වෙන්න පුළුවන්. නමුත් මේ බාහිර ලෝකේ නෙමෙයි රාගය තියෙන්නේ, තමන්ගේ හිතේ තමයි රාගය ඇති වෙන්නේ. මොකද එහෙමනම් එයා දිහා බලන අපි ඔක්කොටම රාගය උපදින්න එපාය. එතකොට බාහිර ලෝකේ නෙමෙයි තියෙන්නේ, බාහිර තියෙන එක ඇතුළට ගන්න විදිය අනුව හිතේ තමයි රාගය ඇති වෙන්නේ. එතකොට පංචස්කන්ධ ධර්මයක් Tamange ඇතුලේ ඇති වෙමින් නැති වෙමින් යන ස්වභාවයක් හැර ඊට වඩා වැඩි යමක් ඇත්තේ නැහැ පින්වත්නි. ඒක දකින්න දක්ෂ වුණාට පස්සේ නැවත උපතක් කරා යන්නේ නැති විදියට නිවෙන්න පටන් ගන්නවා. ඒකට එයාට කියනවා සම්පූර්ණ නිවනටපත් වුණා කියලා. එහෙම නැතුව මේ නිවන කියන්නේ මරණ දැන්වීම් වල යට ගහන එකක් නෙමෙයි. නිවන කියලා කියන්නේ මේ මරුණාට පස්සේ මේ මරණ දැන්වීමේ අඩුපාඩු පුරවන්න මේ ගහන වාක්‍යයක් එහෙම නෙවෙයි. දැන් අද මිනිස්සු එහෙමනේ හිතාගෙන ඉන්නේ. අද නිවන ගැන අදහසක් එනකොට ඊළඟට බලන්නේ කවුද දන්නේ මේ පැත්තේ මැරුණේ කියලා. ඒකට ඒ තරම් මහා බංකොලොත් තැනකට නිවන කියන ඉතා සුන්දර පණිවිඩය ලංකාවේ ඉන්න බෞද්ධ කියලා හිතාගෙන ඉන්න මිනිස්සු තල්ලු කරලා ඉවරයි. එතකොට නිවන කියන්නේ Tamange හෘද සාක්ෂිය ඇතුලේ ඇති වෙන නිවීම පින්වත්නි. එතකොට ඒක මේ නිවන කියලා මේ භූමියක් වශයෙන් හොයන්න දෙයක් නැහැ. එතකොට නිවන් සැප ලැබේවා කියනකොට මේ හිම සැපයක් ගැන අපිට හරියට අදහසක් ගන්න බෑ. මනසේ ඇති වෙන සම්පූර්ණයෙන්ම ශූන්‍යත්වයේ තමයි නිවන කියලා කියන්නේ. ඒක බැලුව බැලමට හොයන්නත් බෑ පින්වත්. සැබෑවටම නිවනටපත් වුණු විමුක්තියටපත් වුණු අය ඒවා බෝඩ් එකේ ගහගෙන තියාගන්නෙත් නැහැ. මම නිවන් දැක්කා කියලා යාගේ ඇඟේ ඒක ඉඟි කරන්නේ තවත් කෙනෙකුට හැඟ වෙන විදියට. ඇයි?
නිවනටපත් වුණු කෙනෙකුට ලෝකයේත් එක්ක වාදයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මට ලෝකයා එක්ක වාදයක් නැහැ කියනවා. හැබැයි ලෝකයා තමයි මාත් එක්ක වාද කරන්න කියනවා. මහණෙනි ලෝකයා වාදයට මාත් එක්ක පැටලුණාට මම වාදයට යන්නේ නැහැ කියනවා. හේතුව මොකද්ද? මහණෙනි මට ලෝකයා එක්ක කිසිම වාදයක් නැහැ කියනවා. දැන් අද නම් වාදයට කතා කරනවනේ නේද? එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ සමයේ හිටපු සැබෑ රහතුන්ගේ ස්වභාවයත් රහත් වුණා කියලා ලෝකේට බිස්නස් එකක් කරගත්ත අයගේ ස්වභාවයත් අතර වෙනසවත් හොයාගන්න බෑ අද ඉන්න මිනිසුන්ට. රහත් වුණා කිව්වම බස් අරගෙන යනවනේ. රහත් වීම නෙමෙයි. කුරුණෑගල පැත්තේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලාලු කිව්වොත් එහෙම ඒවටත් බස් අරගෙන යන්න ලංකාවේ මිනිස්සු ඉන්නවනේ. ඒ කියන්නේ හොඳටම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මහණෙනි මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලේ තවත් බුදු කෙනෙකුට ඉඩක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවා. ඒක හරියට අර මිලින්ද ප්‍රශ්නේ උක තෝරන්නේ මේ ටොන් ගාණක් ටොන් 10ක් දරා ගන්න පුළුවන් පොඩි නැවකට තවත් ටොන් 10ක් දැම්මහම ඒ නැව ගිලෙනවා කියනවා. ඒ වගේ එක බුදු කෙනෙක් දරා ගන්න පුළුවන් පෘථුවියේ තව බුදු කෙනෙකුට ඉඩ නැහැ කියනවා. හේතුව තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය මේ පොළොවට දරා ගන්න බෑ කියනවා. ඒතර මේ සාමාන්‍ය දරුවෙකුට හිතෙන්න පුළුවන් ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉච්චර මහ ලොකු මිනිස්සෙක්ද කියලා. පින්වත්නි මේ ස්කන්ධ ශරීරේ නෙමෙයි. සංවට්ට විවට්ට කල්ප ගණන් මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන විදියට පුරාගෙන ආපු ගුණධර්ම පොඩි නෑ. කල්ප ගණන් පුරාපු ගුණධර්ම තියෙනවා. එතකොට ඒ නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙනවා කියන ආරංචියට පවා මේ මහ පොළොව කම්පා වෙන්නේ කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය කළා ආයුෂ අත්හැරලා දැම්මා. අදින් 3 මාසකින් පස්සේ අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියන ආරංචියට මේ මහ පොළොව හෙල්ලෙනවලුනේ. හේතුව තමයි පින්වත්නි එච්චරට ಗುಣ තියෙන ශාස්ත්‍රූවරයෙක් තමයි අපි සරණ ගිහින් තියෙන්නේ. ඒතකොට එහෙම සරණක් ගිහින් තියෙද්දී කෙනෙක් හිතන්න පුළුවන් මේ වෙනත් විකල්ප ක්‍රමයක් ගැන. මම හිතන්නේ වෙන විකල්ප ක්‍රමයක් තමයි ඔය දේවාල පස්සේ ගිහින් මිනිස්සු හොයන්නේ. විකල්ප නැහැ මේ කාලේ පින්වත්. මේ කාලේ ලැබිච්ච ඉතා සුන්දරම විකල්පේ තමයි ඔබට මුණ ගැහිලා තියෙන්නේ. ඒ සුන්දර විකල්පයට පින්වත්නි මගහැරෙන්න දෙන්නේ නැතුව රැක ගන්න. රැක ගන්නවා කියලා මේ බුද්ධ ශාසනය රැක ගන්න බෝඩ් ගහන්න ඕනේ නැහැ. බුදු සසුන බැබලේවා කියලා බස්වල ගහන්න ඕනේ නැහැ. වාහනේ ස්ටිකර් ගහන්න ඕනේ නැහැ බුදු සසුන බැබලෙන්න. සැබෑවටම බුදු සසුනේ සුන්දර බැබලීම තියෙන්නේ බුදු සසුන තුල දායාද වුණ සුන්දර ශ්‍රාවකයන් බිහිවීම මත. ඇත්තටම තිසරණේ පිහිට කරගත්ත පන්සිල්වත් තියෙන ගුණධර්ම වල හැසිරෙන මේ පොය දවසටවත් බෙහෙවත් සමාදන් වෙන්න පුළුවන් ඊටා ධර්මානුකූල හැඟීමක් ඇති වෙන ශ්‍රාවකයෝ ඉන්න තාක්කල් බුදුසසුන බැබලේ. ධර්ම විනය තුල ශාස්ත්‍රීය ගෞරවයේ තියාගෙන ඉන්න තාක්කල් බුදුසසුන බැබලේ. බෝඩ් වලට පින්වත්නි බුද්ධ ශාසනය බබලවන්න බෑ. කවුද ඔබට බොරු කිව්වේ මේ වාහනේ ස්පීකර් එකක් ගැහුවාම බුදුසසුන බැබලෙනවා කියලා? කොඩි දැම්මට බුදුසසුන බැබලෙන්නේ නැහැ. මේ පන්සල වටේට ස්පීකර් බැඳලා පිරිත් දැම්ම කියලා බුදුසසුන බැබලෙන්නේ නැහැ. ඒක ඉතා ස්වල්ප කාරණයක්. පිරිත් දාන එක නරක නෑ. ඊටාම ස්වල්ප දෙයක්. දැන් මේ හරි ප්‍රබුද්ධ යුගයක්. හතර වටේට ස්පීකර් බැඳලා පිරිත් දාන්න ඕනේ නෑ දැන්. අහන්න ඕන කෙනෙකුට ගෙවල් වල ඉතින් රේඩියෝ තියෙන්නේ. අනිත් එක තමයි ලංකාවේ නාලිකා තියෙනවා එළි වෙනකම් බණ යන ඕන කෙනෙක් දාගන්න නැත. නමුත් පින්වත්නි මං කියන්නේ මේ පන්සලක් නම් හොඳට ස්පීකර් බැඳලා හතර වටේට දායකයෝ නැහින්ද පිරිත් දාන එක උදේ හවස කිසි වරදක් නැහැ. හැබැයි වරදක් නැති වුණාට මේ දැන් ඉන්න මිනිස්සු හිතාගෙන ඉන්නවා ඒක තමයි බුද්ධ ශ්‍රාවකකම කියලා. දැන් ඉන්න මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ කොඩි දාලා සැරසුවාම ආයික තමයි මේ බෞද්ධකම කියලා. බෞද්ධකම වනාහි ඊට වඩා ගුණධර්ම වශයෙන් දියුණු කරගත යුතු හෘද සාක්ෂිය තුළ පැලවේගෙන ඉහළට එන්න ඕන ගුණධර්ම තියෙනවා. ඒකට එවැනි බුද්ධ ශ්‍රාවකයෙකුට හැම වෙලාවකම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. හැම වෙලාවකම මතක් වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. දැන් අද ඉන්න මිනිසුන්ට එහෙම මතක් වෙනවද? ප්‍රශ්නයක් එනකොට
මොකක් හරි දෙයක් වෙනකොට බුදුරජාණන් වහන්සේ මතක් වෙනවද? දැන් ඔබේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න මට ඇත්තටම එහෙම වෙනවද කියලා. ඔබට බුදුරජාණන් වහන්සේ මතක් වෙනවද නිකන් ඉන්නකොට? මතක් වෙනවා පන්සලට ආවා. පින්වත්නි මේ උදේ හවස පැංගිවිදුරුවක්වත් පූජා කරන්නේ නැති බහුතර බෞද්ධයෝ පිරිසක් ඉන්නේ. එහෙම පූජා කරන අය ඉන්නවා. අනේ සාදු සාදු ඒ ශ්‍රාවකයන්ට ප්‍රශංසා වෙන්න ඕනේ. බහුතරයක් ඉන්නේ මේ මරුණට පස්සේ මේ බුද්ධ ශාසනය කියන්නේ 7 දවසේ දාන ටික කරන එකක් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ. බුද්ධ ශාසනය කියලා හිතාගෙන ඉන්නේ මේ මරුණට පස්සේ කරන පාංශකූලයක් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ. බුද්ධ ශාසනය කියලා හිතාගෙන ඉන්නේ මේ ළමයි කම්බෙන් ඉන්නකොට හාඳුරු කෙනෙක් ගිහින් පිරිත් ටිකක් කියන එක කියලා හිතාගෙන ඉන්නේ. බුද්ධ ශාසනය කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ මොකක් හරි දෙයකට මේ ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා පිරිත් ටිකක් දෙන, දාන ටිකක් දෙන, බණ ටිකක් කියන එක. ඊට වඩා ලොකු දෙයක් බුද්ධ ශාසනය කියන්නේ. ඇත්තටම බුද්ධ ශාසනය කියන එක ලොකුවට තෝරන්න දෙයක් නෑ පින්වත්නි. ඇයි ස්වල්ප ගාථා වලින් තියෙනවා. බුණාසර බුද්ධ ශාසනය කියන්නේ කොහොමද කියන්නේ? සබ්බ පාපස්සා කරන මේ දන්නේ වගේම හොයන් තෝරන්නයි මම කියන්නේ. සියලු පව් දුරු කිරීමද, කුසලස් උපසම්පදා කුසල් තුල ශක්තිමත් වීමද, සචිත්ත පරියෝදපණං හිත රැකගන්න එකද ඒ සම්බුද්ධානුශාසන මහණෙනි. එයයි බුද්ධානුශාසනාව. බුද්ධ ශාසනය කියන්නේ ඔච්චරයි. ඔහිට වඩා එකක් නැහැ. එතකොට ඔය ටික ඔක්කොම පින්වත්නි අර දානි ටිකකින් බණ ටිකකින් 7 දවසට දෙන දානි ඇඳකින් ඒක කරගන්න බෑ. මේක ක්‍රමානුකූලව හෘද සාක්ෂිය තුල රෝපණය කරගන්න ඕන දෙයක්. හදවත තුල පැලවේගෙන එන්න ඕන ධර්මය. එතකොට ඒක පැල කරගන්නකොට විවිධ සම්බාධක එන්න පුළුවන්. ඒවා බිඳගෙන බොහොම පරිස්සමින් ධර්මයේ රැක ගන්න ඕනේ. එහෙම නැති වුණොත් පින්වත්නි ඕනම වෙලාවක ඕනම දෘෂ්ටියකට බුද්ධ ශ්‍රාවකයෝ අහුවෙලා යන්න පුළුවන්. ඔය අන්‍යාගම් වලට එහෙම අහුවෙන බෞද්ධයෝ දිහා බැලුවට පස්සේ තියෙනවා තිසරණිය නැති එක ලොකුම ප්‍රශ්න. ලංකාවේ ඉන්න බෞද්ධයෝ පුංචි දෙයකින් රවට්ටන්න පුළුවන්. මේ ලංකාවේ ඉන්නේ මහා ප්‍රබුද්ධ බෞද්ධයෝ නෙමෙයි. පොඩි දෙයකින් මේ එයාගේ චින්තනයේ කන පිට හරවලා ඊළඟ සතියේ ඉඳලා පල්ලි යන විදියට හිත හදන්න පුළුවන්. ඊළඟ දවසේ ඉඳලා අනේ උඩ බලාගෙන දෙවියන්ට ආඥා කර කර ඉන්න විදිහට හදන්න පුළුවන් මේ දැන් ඉන්න බුද්ධ ශ්‍රාවක. එච්චරට Tamanගේ ප්‍රඥාව මෝරලා නැහැ. ඒක දියුණු කරගන්න අවාසනාව කියන්නේ ලංකාවේ මිනිසුන්ට උමනාවකුත් නැහැ. මෝරපු නැති ප්‍රඥාවක් තියෙනවා. මෝරපු දැනුමක් එක්ක මෝරපු නැති ප්‍රඥාවක් තියෙනවා. ඒ නිසා තමයි ලොකු ගෙවල් තිබ්බට ඒ ගෙවල් ඇස්සේ මිනිස්සු සතුටින් නැත්තේ. ලෝකේ හොඳ සෞඛ්‍යයක් ලෝකේ හොඳ දියුණු කරපු සෞඛ්‍ය ක්‍රමයක් තියෙනවා. ඒ වුණාට මිනිසුන්ට තියෙන අඩු සෞඛ්‍යය. දියුණු කරපු බෙහෙත් තියෙනවා. අඩු සෞඛ්‍යයක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා මේ අපේ මේ බාහිර ලෝකයේ ඇතිවෙච්ච දියුණුවත් එක්ක අපි උඩට ඇවිල්ලා නැහැ. දැන් බටහිර වෙදකම ගත්තාම හිතා ගන්න බැරි විදිහේ සර්ජරි කරන්න පුළුවන් ඇඟ ඇතුලේ. සමහර විනායකගේ අවයව බද්ධ කරන්නේ ඇතුළට. එතකොට දියුණු කරපු බෙහෙත් එන්නත් තියෙනවා. ඒ වුණාට තියෙන්නේ අඩු සෞඛ්‍යය. ඇයි? ඒකෙන් ලස්සන දෙයක් තේරෙනවා. මේ අනක්‍රමයට අනුව භෞතික දියුණුව හදාගත්තට ඊට සාපේක්ෂව කොහොමද අපි නැගී හිටින්නේ කියන එක ගැන අදහසක් නැහැ ලෝකයට. හඳ අල්ලන්න තමයි කතා කරන්නේ. ඒ වුණාට මේ පෘථුවියේ ජීවය රැක ගන්න බෑනේ. අඟහරුගේ ජීවය හොයන්නේ. ඒ වුණාට මෙහි හරියට පණ ගැට ගහ ගන්න විදියක් ගැන නෑනේ. දැන් මේ කාලේ ඔබට තේරෙනවනේ. පෞගේ කාලේ ලෝක මානවයාට තිබ්බේ මාන්නක්කාරකමන්නේ. මහා උද්දච්ච මානවයෙක් තමයි ලෝකේ බිහි වුනේ. ඒගොල්ලෝ අවි ආයුධ නිර්මාණය කළා. ඒගොල්ලෝ මේ මාස 6න් 7න් ප්‍රතිඵල ලබන බීජ මාස 6ක් යනවා නම් යල් කන්නිම වැඩ කරලා තමයි අස්තන්න ගන්න වෙන්නේ. මාස 2කමාරකින් අස්තන්න ගන්න පුළුවන් විදිහට බීජ ක්‍රියාවලිය සම්පූර්ණ ජාන ක්‍රියාවලිය අනිත් පැත්ත හැරෙව්වා. එතකොට සමහර විශාල ඵලදරන ගස් ඒ විශාලත්වයේ අඩුවෙන් මේ බිම ඉඳලා කඩන්න පුළුවන් විදිහට ශාකවල ජාන ක්‍රියාවලිය වෙනස් කරා. ඒක ලකුව අපි දිනුනුයි කියලා. එතකොට වතුරේ යන සත්තු ගැන හිතන්නේ නැතුව විශාල මෝටාර සහිතව ජලාශවල යන්න පුළුවන් ලොකු යාන වාහන හැදුවා. එතකොට මේ හැම වෙලාවකම මානව සංවේදීකම නැතුව හැදුවා. අන්න ඒකට හම්බ වෙච්ච ඊටාම ලස්සන දඬුවමක් තමයි කොරෝනා කියලා කියන්නේ.
අනාගතයේට මේ ප්‍රශ්නේ මීට වඩා භයානකයි. මේ ප්‍රශ්න අඩු වෙන්නේ නැහැ. ධර්මයෙන් බලනකොට තේරෙනවා මේ ලෝකේ කඩා වැටෙන්න ගියාට පස්සේ අධර්ම රාගයයි විසම ලෝභයයි මිත්‍යා ධර්මයයි බලවත් වෙන්න ලෝකේ කඩා වැටෙනවා. දැන් මිනිසුන්ගේ අධර්ම රාගයයි විසම ලෝභයයි මිත්‍යා ධර්මයයි බලවත් වෙලා ඉවරයි පින්වත්. අනාගත ලෝකයේ මීට වඩා භයානකයි. නමුත් මිනිස්සු හිතාගෙන ඉන්නවා ඊට වඩා මොකක් හරි එකක් හොයාගන්න පුළුවන් කියලා. දැන් අප්පා කාලේ දැක්කා මේ දැන් මිනිසුන්ගේ ආයුෂ තියාගන්න විදිය ගැන බෙහෙත් හොයනවා ලෝකේ. එන්නත් දිනු කරනවා. නමුත් ඉතින් මොකක්වත් හරි ගිහින් නැහැ වගේ වෙන්නේ. මොකද ලෝකේ කවුරුවත් අවුරුදු 100ක් ඉඳලා නැහැ. දැන් මේ ආසන්නේ බොහෝම ස්වල්ප පිරිසක් ඒ පෙරදිග රටවල් වලින් තමයි අවුරුදු 100ක්වත් හිටිය මිනිස්සු ඉන්නේ. අපරදිග රටවල් වල බටහිර රටවල් වල අවුරුදු 100ක් මිනිස්සු නැහැ. නමුත් මම මේ ළඟදී දැක්ක පරිශ්‍රණයක් කරනවා මේ මිනිසුන්ගේ ආයුෂ වලට කොහොමද සතෙක්ගේ ජාන ක්‍රියාවලිය දිහා බලාගෙන ඒකට අනුව වෙනස් කරන්න කියලා. හේතුව තමයි ඔය ජෙලිෆිෂ් වර්ගයක් හොයාගත්තා පහුගිය කාලේ. මේ ඒගොල්ලෝ එක වයස් කාණ්ඩයකට ගියාම එතනින් පස්සේ ආයෙ පිටිපස්සට එන්න පටන් ගන්නවා. ආයෙ තරුණ වෙන්න පටන් ගන්නවා. එක තැනකදී ආයෙත් ඒ ජෙලිෆිෂ් විශේෂයෙන් තරුණ වෙන්න පටන් ගන්නවා. ඒතර මිනිස්සු බැලුවා කොහොමද මේක දැන් මේ එහෙනම් මේ ජෙලිෆිෂ් ක්‍රියාවල ඒගොල්ලන්ගේ ජාන ක්‍රියාවලිය කොහොමද මිනිසුන්ට සම්බන්ධ කරලා ආයුෂ වැඩි කරගන්නේ කියලා හොයනවා. ඒ වගේම තමයි ඉස්සරහට මේ ඔය තාක්ෂණික ලෝකයේත් හිතන තරම් දියුණු නැහැ. මේ තාක්ෂණික ලෝකේ අපිව ආක්‍රමණය කරපු විදියට අනාගතේ අනික තමයි මේ ආක්‍රමණය කරපු විදිය අනුව තේරෙනවා අපේ පැවැත්මට ගහගෙන තමයි දියුණුුනේ කියලා. ඒකනි මානව සංවේදීකමක් නැත්තේ. ලෝකේ මානව සංවේදීකමක් නැහැ. දැන් බටහිර තාක්ෂණික ලෝකයේ පවා දියුණු වෙනකොට මේ මානව සංවේදීකමක් නැහැ. දැන් මේකට කියන්නේ 4G එක කියලානේ හතරවෙනි පරම්පරාව කියලා කියන්නේ 4th generation කියලා. එතකොට දැන් මේ 4G එකත් එක්කම හතරවෙනි පරම්පරාවත් එක්ක ඊළඟ පරම්පරාව තාම දියුණු තාක්ෂණයක් එක්ක තමයි එළියට එන්නේ. හැබැයි මනුස්සකම නැහැ. දැන් මම දැක්ක ඔය මෙමරි චිප් එක හදන්න ඔය පොඩි චිප් එකේ තියෙන සිලිකන් කියන රසායනික ද්‍රව්‍යනේ. එතකොට මේ මෙමරි චිප් එකක් හදනකොට මේ මෙමරි චිප් එකේ ඔය සිලිකන් වලින් තියෙන චිප් එකකට මේ මම දැක්ක පහුගිය කාලේ දැන් අවුරුදු 2කට විතර උඩදී ලෝකේ හොයා ගැනීමක් කළා මේ මිනිසුන්ගේ මේ ශෛල දාලා කොහොමද චිප් එකක් හදන්නේ කියලා. මිනිස් ශෛලයක් දාලා ඔය මෙමරි චිප් එකක් හදනකොට ඔය 1GB 2GB 4GB කියලා තියෙන්නේ. ඔය විදියට තියෙන චිප් එකක් පින්වත්නි එක මිනිස් ශෛලයක් දැම්මාම ඒක 1000කින් වැඩි කරගන්න පුළුවන්. කෙනෙක් මිනිස් ශෛලයකින් ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන්. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මිනිස් ශෛලයක් දාලා මිනිස් ශෛලයට හානියක් නොවෙන්න කොහොමද චිප් එක තියාගන්නේ කියන එක. එතකොට දැන් බලන්න ඉස්සරහට ඔහෙලගේ ඇඟවල් තාක්ෂණයට විකිනේ. අනාගත ලෝකෙ හැම එකක්. ඔය තම තමන්ගේ ඇඟවල් ටික තාක්ෂණික ලෝකයා වෙනුවෙන් තාක්ෂණීය වෙනුවෙන් විකුණන්න වෙනවා. එතකොට තාක්ෂණي අපි ආක්‍රමණය කරාට පස්සේ මැරෙනකන් උඩ බලාගෙන ඉන්න වෙන්නේ. එතකොට දැන් උනත් මේ වගේ ධර්මීක වටිනාකමක් ලෝකයට පේන්නේ නැහැ. ඒ නිසා බොහෝම සුළු පිරිසකට මේ ධර්මී පිහිටක් පිළිසරණක් හදා ගන්න පුළුවන් එකේ පින්වත්නි මේ මොහොතේ නිවිල යන්න බලන්න. අනාගත ලෝකේ නම් හීනමවන්න එපා. අනාගත ලෝකයේ ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්නත් එපා පින්වත්නි. අනාගත ලෝකේ අපි හිතන තරම් බලාපොරොත්තු තියාගෙන යන්න බෑ පින්වත්නි. අනාගත ලෝකේ ඊටාම සුන්දර ලෝකයක් විදියට දකින්න බෑ. එතකොට වර්තමානයේ තුල වුණත් මේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන එක නතර කරලා දැම්මොත් අපේ ගමන නතර කරගන්න පුළුවන්. මම ඒකට කිව්වේ බාහිර ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ කියලා. මේක ඇතුලේ ප්‍රශ්නයක් පින්වත්නි. ඒතර මේක ඇතුලේ ප්‍රශ්නයක් නම් මේක බාහිරට පටවන්න බෑ. දැන් මේ ඔබ ජීවිතේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්න කෙලෙස් වැඩෙනවා එච්චරයි. යම් දවසක යම් ශ්‍රාවකෙක් කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන එක අතහැරලා දැම්මොත් ඒ අතහැරලා දාපු දවසේ ඉඳලා එයාව නිවෙන්න පටන් ගන්නවා. දැන් හිතන්න ගෙදර අලුතෙන් විවාහ වෙච්ච කාන්තාවකුයි පිරිමියෙකුයි ඉන්නවා. දැන් කාන්තාව කතා කරනවා පිරිමියා කතා කරන්නේ එක වචනයක්වත් කියන්නේ. කන්න කිව්වත් කියන්නේ මොකුත්. ඒ කියන්නේ කිසිම දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ.
ඒතකොට එහෙම ප්‍රතිචාර දක්වන්න නැතුව හිටියොත් ඒ දීගේ වැඩි කල් තියෙයිද පින්වත්? තියෙන්නේ ඇයි? ප්‍රතිචාර නොදැක්වීම. විවාහ ජීවිතයක්වත් පවත්ව ගන්න බෑ ප්‍රතිචාර දක්වන්න නැතුව. ඒතකොට කෙලෙස් ධර්ම වලට යම් දවසක ප්‍රතිචාර දක්වන එක අතහැරලා දැම්මොත් එයාගේ හිත නිවෙන්න පටන් ගන්නවා. අපිට කෙලෙසයක් අහු වුණොත් මේක රහ කර කර ඉන්නවා මිසක් ඒකේ ආදීනවයක් දකින්න අද ඉන්න මිනිස්සු දක්ෂ නැහැ. ඒ ආදීනව දැක්කොත් තමයි ආස්වාදේ ආදීනවේ දැක්කොත් තමයි පින්වත්නි නිස්සරණේ කෙරේ Tamanගේ අවධානය යොමු වෙන්නේ. මිනිසුන්ට එහෙම එකක් තේරෙන්නේ නැහැ. ඒ කාලේ මොකක් හරි දෙයක් වුණාට පස්සේ ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් තමයි හිටගත්තේ. එතකොට අද මිනිසුන්ට එහෙම කුසලතාවයක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් හිටගත්තාම ඒ අත්තන් දුන්නේ යහපත තමයි මෙහිදී අත්දකින්න සීමාවේ උපරිම දේ තමයි ඕනනම් මැරිලෙයයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පිහිට තියෙන නිසා සුගතියකට හරියනවා. අද මැරෙන මිනිසුන්ට සුගතියකුත් නැහැ පින්වත්නි. ඔකට අර ධම්මික සූත්‍රය කියලා ලස්සන දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ පින්වත්නි මේ ධම්මික කියලා හාමුදුරුවෝ කෙනෙක් ඒ හාමුදුරුවන්ගේ කට හොඳ නැහැ එච්චර. ඒ හාමුදුරුවෝ ටිකක් කියවනවා. කවුරු හරි හම්බුනොත් කතා කරනවා වැඩි. ඒ හාමුදුරුවෝ එක දවසක් ආරාමයකට ගියා. ඒ ආරාමෙට ගිහින් ඉන්නකොට ඒ ආරාමේ මේ ඉන්න හාමුදුරුවන්ට එවම කියනවා. ඇයි කෝපෙ මෙතන තිබ්බේ, පිඟාන මෙතන තිබ්බේයි, පාත්‍රය මෙතන තියලායි, ඔබ වහන්සේයි මේ පාත්‍රය හොදන්නේ නැත්තේ, මේ පාත්‍රයේ හේදුවේයි, ඔය වගේ নানা ප්‍රකාර කතාන්දර තමයි අර හාමුදුරුවන්ගේ කතා බහ තුල තියෙන්නේ. ඉතින් අර ආරාමේ හිටිය හාමුදුරුවෝ බැලුවා මෙතන නම් මට හරියන්නේ නැහැ. හිමීට මම යනවා යන්න කියලා අර ආහාරාමේ හිටිය හාමුදුරුවෝ ටික ටික අඩු වෙන්න පටන් ගත්තා. දෙන්න තුන්නම අඩු වෙනවා. අන්තිමටම මේ ධම්මික කියන හාමුදුරුවෝ විතරයි ආරාමේ ඉතුරු වුනේ. උන්වහන්සේ විතරක් ආරාමේ වැඩ හිටියා. උන්වහන්සේ තනියෙන් මේ ආරාමේ වැඩ ඉන්නකොට පින්වත්නි උන්වහන්සේ ළඟට දායකයෝ ඇවිල්ලා කිව්වා හාමුදුරනේ කලින් මේ ආරාමේ ගොඩාක් හාමුදුරුවෝ හිටියා. දැන් මේ ඔබ වහන්සේ ආවට පස්සේ අඩු වුණානේ හාමුදුරුවෝ. ඒ නිසා හාමුදුරනේ අපි කැමති ගොඩාක් සංඝයා ආරාමේ ඉන්නවට. එක නමක් විතරක් ඉන්නවට අපි කැමති නෑ කිව්වා. ගොඩාක් ස්වාමීන් වහන්සේලා හිටියොත් තමයි අපිට දන්පැන් පුදන්න පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේ යන්න කිව්වා. ඔබ වහන්සේ හිටියොත් ආයි කවුරුත් එන්නේ නැහැ මෙහෙට කිව්වා. අමනාප වෙන්න එපා. ඔබ වහන්සේ තියෙන දෙයක් පාත්‍ර සිවුරු ටික අරගෙන හිමීට පිටත් වෙන්න කිව්වා. ඔන්නේ හාමුදුරුවෝ පාත්‍ර සිවුරු අරගෙන ගියා. ඊළඟ ආරාමෙට ගියා. එහෙ ගියත් කට හොඳ නැහැ. අර සමහර අය ඉන්නවනේ මොනවා වුණත් අර සමහර පුරුදු තියෙනවා. ගොඩාක් පුරුදු සංසාර පුරුදු. සමහර විට අපි ওই දෙමව්පියන් දෙහිම දොස් කියනවා. අපි මෙච්චර ධර්මයේ ඉන්නවා ඇයි අම්මට බැරි? අම්මා පොඩ්ඩක් සිල් ගන්න යන්න බැරිද? තාත්තට බැරිද සිල් ගන්න යන්න? අම්මලා තාත්තලාත් එහෙම කියනවා. අනේ අපි මෙච්චර මේ ධර්මයේ ඉන්නවා හාමුදුරනේ අපිට ඇවිල්ලා කියනවනේ. අපි මෙච්චර බණ අහනවා හාමුදුරනේ අපේ මේ කොල්ලෝ කිසි ගුණ ධර්මයක් නැහැ. කිසි ධර්මයක් පිළිගන්නේ නැහැ, බුදුන් වඳින්නේ නැහැ, වත් පිළිවෙත් කරන්නේ නැහැ. උන්ට කිසි අනක් ගුණක් නැහැ කියලා කියනවා සමහර අය අපිට ඇවිල්ලා. හේතුව මොකද්ද? ඒ අයගේ සංසාර ගමන වෙන වෙන ඒවා තියෙන්නේ. එක වගේ නෑ. දරුවා විදියට මේ ජීවිතේ උපන්නට පරණ ගනුදෙනුවක් පියවන්න එයාට තියෙනවා වෙනම සංසාර ගමනක්. අම්මා විදියට ආවට පින්වත්නි එයාට තියෙනවා වෙන ගමනක්. එයා මේ අත්වැල් බැඳගෙන ආපු අය නෑ මේ සංසාරේ දැන්. එහෙම ඉන්නවා නම් ඒ සෝළු පිරිසක්. ඒ කාලේ මිනිස්සු එකට අත්වැල් බැඳගෙන ගුණධර්ම පුරපු අය නීටි. සංසාරේ කල්ප ගාණක් එකට ඉපදිලා තියෙනවා. එහෙම පතාගෙන ආපු අය ඉන්නවා. දැන් නම් එහෙම කවුරුවත් නැහැ. ඔය විවාහ වෙන්න ඉන්න පොඩි පොඩි කෙල්ල කොල්ලොන්ට නම් හිතෙනවා අපි එනම් මේ පතාගෙන ඉන්න ඇත්තේ සංසාරي කියලා. විවාහ වුණාම හිතෙනවා එදා හිතුනේ මහා බොරුව කතාවක්. එහෙම එකක් නැහැ කියලා. නමුත් අද මේ සංසාරේ ගනුදෙනුවකට තමයි මෙහෙට එන්නේ. නමුත් පින්වත්නි හොඳට මතක තියාගන්න සංසාරේ ආපු ගමන අත්වැල් බැඳගෙන පෞල් පිටින් ආපු එකක් එහෙම නෙමෙයි. අනේ මගේ දරුවා කියලා ඔලකුවට ඔලුව උඩ තියාන හිටියට සංසාරේ දරුවොත් එක්ක අත්වැල් බැඳගෙන එීමක් නැහැ. දරුවා විදියට ආවත් දැන් ওই සමහර වෙලාවට
ඔය දරුවෝ අහිමි වෙච්ච අය මන් දන්න සමහර අය ඉන්නවා මේ ළඟදී මාව මුණ ගැහෙන්න ආව නෝන කෙනෙක් මහත්ය මැරිලා දැන් අවුරුදු ගාණක් ඒත් හිත හදාගන්න බෑ. එතකොට දැන් දරුවා විදියට හරි බිරිඳ විදියට හරි මේ ඥාතිවරයෙක් විදියට හරි ස්වාමියෙක් විදියට ආවත් පින්වත්නි යාට වෙනම කර්මයක් තියෙනවා. ඔබට පුතා තමයි. එයාගේ කර්ම ශක්තියක් තමයි මෙහි ක්‍රියාත්මක වෙන්නේ. ඔබට අම්මා වෙන්න පුළුවන්, ඔබේ ස්වාමියා වෙන්න පුළුවන්. එයාගේ නාපු කර්ම ශක්තියක් තියෙනවා. ඒක ඕක හොඳට තේරුම් ගත්තට පස්සේ වෙන ඕන දෙයක් බලාගෙන hina වෙලා ඉන්න පුළුවන්. ඒ දන්නවනේ මගේ පුතා කියන එක විතරක් නෙමෙයි අල්ලගෙන තියෙන්නේ. දන්නවා මේ ආත්මී කර්ම ශක්තියක් මෙයාටත් තියෙනවා. කර්ම ශක්තිය ක්‍රියාත්මක වීමක් මෙයාටත් තියෙනවා. ඒකට යාගේ කර්ම ශක්තිය කොහොමද කියලා අපි දන්නේ නැහැ. මගේ පුතා තමයි. ඒකට අද මිනිස්සු බලන්නේ ධර්මයෙන් නෙමෙයි. ඒ ධර්මයක් තිබ්බොත් නිදන්නේ මේ ජීවිතේ කර්ම ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. මේ කර්මයට අනුව තමයි උපත හැදෙන්නේ. කම්ම යෝනි, උත්පත්ති ස්ථානයේ කර්මය. කම්ම බණ්ඩු ඥාතිවරයා විදියට පිටිපස්සෙන් අත්වැල් බැඳගෙන ඉන්නේ කර්මය. ඊට පස්සේ කම්ම පටිසරණෝ පිලිසරණ ලෝකේ යමක් තියෙනවා නම් මේ ඒත් එකම දේ කර්මය. කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. හොඳ විදියට හරි නරක විදියට හරි කරගත්තු එකම දායාදේ තමයි මේන් උඹේ දායාදේ කියලා හම්බෙන එක තමයි කර්මය. ඒතර ඕක දන්න කෙනා දන්නවා මගේ පුතා වුණාට මගේ කොල්ලටත් කර්මයක් ඇති සංසාරේ ගෙනාපු. එහෙම බැලුවාම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර එහෙම බලන්න අද ධර්මයක් නැහැ නේ ජීවිතේ. ඒතර ධර්මයක් නැති වුණාට පස්සේ අර පුතා කියන සංඥාව විතරයි ඔළුවට එන්නේ. දැන් බලන්න මේ බ්‍රාහ්මණ මේ ධම්මික හාමුදුරුවෝ ඔන්න ඊළඟ කුටියට ගියා. ඒත් කට හොඳ නැහැ. එක් කුටියක් පරිසම් කරගන්න එපාය. දැන් අර පළවෙනි ආරාමෙන් එළෙව්වනේ. කට හොඳ නැති නිසා. දැන් මේ ආරාමයට වෙලා මේ හාමුදුරුවෝ ඉන්නවා. ඒත් අර හාමුදුරුවන්ට හරියට දොස් කියනවා. ඇයි ඔබ වහන්සේ මේ වෙලාවේ යන්නේ? ඇයි දැන් පින්න පාත යන්නේ? ඊයේ ගිය පැත්තේ ඇයි යන්නේ? වෙන වැඩක් නැද්ද? ඔය වෙගී নানা ආකාර අර හාමුදුරුවෝ මොකද කරේ? ඔය ඒ කාලේ හාමුදුරුවෝ හිටියා ගැටුන්නේ නැහනේ කාත් එක්කවත්. ප්‍රශ්න නැහැ. කාත් එක්කවත් පැටලෙන්නේ නැහැ. ඒතකොට ඒ කාලේ සංඝයාට තිබ්බේ අනි කොහොමද මන් නිවෙන්නේ? කොහොමද හෙට උදේට මම කෙලෙස් නැතුව නැගිටින්නේ කියන අදහස තිබ්බේ. කොහොමද සනීපෙට කෙලෙස් නැතුව නිදාගන්නේ කියන අදහසයි රැට ආවේ ඔළුවට. බිල්ඩින් හදනේවා. ඊට පස්සේ ඒවා හොඳයි. ඉතින් බොහෝ පිරිසකට පින් කරගන්න පුළුවන් නේ. ගොඩ නැගිලි හදනේවා, ලොකු ලොකු පහන් පූජා කරනේවා. ඊට පස්සේ කොහොමද අපේ පන්සලේ ආසියාවේ ලොකුම පිළිමේ හදන්නේ? ඕවා තිබ්බේ නෑ ඒ කාලේ. දැන් හාමුදුරුවන්ගේ ඔළුවේ ඕවනේ වැඩ කරන්නේ. ඒ වයින් බොහෝ පිරිසක් පින් කරගන්න බව ඇත්ත. නමුත් ඒ කාලේ හාමුදුරුවෝ හරි ආත්මාර්ථකාමී. දැඩි ආත්මාර්ථකාමී ඒ කාලේ හාමුදුරුවෝ. ඇයි? මගේ විමුක්තිය තමයි පළවෙනි එක. ලෝකෙම නිවන් දැක්කත් එකයි නැතත් එකයි මම නම් නිවන් දකින්න කොහොම හරි. එහෙම අදහසක් නෙ තිබ්බේ. ඒතකොට අපිට තේරෙනවා බුදුදහමේ දැඩි ආත්මාර්ථකාමී වැඩපිළිවෙලක් තියෙන. ඇයි? මහණෙනි ඔබ නිවෙන්න. ලෝකෙම නිවුණත් වැඩක් නැහැ මහණෙනි. නුඹලා නිවිලා නැත්තම් කියලානේ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ. මේ හාමුදුරුවෝ ඔන්න දෙවෙනි ආරාමේ හාමුදුරුවෝ අඩු වෙනකොට අර මිනිස්සු කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේ ආපු දවසේ ඉඳලා හාමුදුරුවෝ අඩුයි. ඔබ වහන්සේ වෙන පැත්තක් බලා ගන්න කිව්වා. මේ විදියට පින්වත්නි ආරාම 7කින් එලවලා තියෙනවා. එකකින් දෙකකින් නම් කමන්නේ. 7 වෙනි ආරාමයටත් ගියා ටික කාලයක් ගියා කට හොඳ නැහැ. වැඩි දවසක් යන්න කලින් ඔන්න ආරාමයෙන් එළියට යන්න කිව්වා. මිනිහෙක් ඇවිල්ලා කිව්වා ටිකක් ওই මිනිස්සුත් ඉන්නවනේ කට හොඳ නැති අය. හරි වාචාල කටවල් තියෙන මිනිස්සු ඉන්නවා. මේ හාඳුරුරු වගේම ඉන්නවා. ඒ සමහර දේවල් දිහා බැලුවහමත් තේරෙනවා ඒ වාචාලකම් වලිනුත් යහපතක් වෙලා තියෙනවා සමහර වෙලාවට. දැන් ඔය බුදුරජාණන් සිරිනිවම් පෑවහම එහෙම අර සුබද්දර කියලා හාඳුරු කෙනෙක් මහා කට කැඩිච්ච කතාවක් කිව්වනේ. හරි hina වෙලා අප්පුඩි ගහලා කිව්වා බුදුරජාණන් සිරිනිවම් පෑවා කිව්වම හොඳට hina වෙලා කිව්වා දැන් ඉතින් අඬන්න එපා. උඹලා අඬන එකේ තේරුමක් නැහැ. ඒ මහා ශ්‍රමණයාගෙන් දැන් අපි නිදහස් වුණානේ. දැන් අපිට මේක කරපල්ලා මේක කරන්න එපා කියලා කියන්න කෙනෙක් නැහැ. අපිට කැමැති දෙයක් කරන්න පුළුවන්. ඇයි මේ අඬන්නේ කිව්වා. ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණ එක ගැන hina වෙල්ලාද කිව්වා. දැන් මේ බුදුරජාණන්සේ පිරිනිවන් පෑවට පස්සේ. ඒ නිසා උඹලා hina වෙල්ලා අපිට දැන් මේක කරන්න එපා මේක කළ යුතුයි මේක නොකළ යුතුයි මේක හොඳයි මේක නරකයි මේක සත්‍ය මේක අසත්‍ය මොකක්වත් කියන්න කෙනෙක් නැහැ කිව්වා.
ඒ නිසා අපි ඔය hina වෙලා තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඔය සනීපෙට නිදාගෙන ඉමු කිව්වා. බලන්න ඒ දුර්වල වචනේ නිසා තමයි පළවෙනි සංගායනාව කළේ මහා කස්සප මහ රහතන් වහන්සේ මැදිහත් වෙලා. එතකොට අපිට තේරෙනවා මේ සමහර හැම කාලෙකම මේ සංසාර පුරුදුත් එක්ක ආපු වචනේ දුර්වල වෙච්ච ඉන්ද්‍රිය සංවරයක් නැති, කය රැකගෙන නැති, වචනේ රැකගෙන නැති, මනස රැකුන් නැති මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ මනුස්සකම පින්වත්නි. මේ මිනිසුන්ගේ ගතිය. මේ මිනිස්සු අතර තියෙන ඒකාකාරී බවක් නෙමෙයි විවිධත්වයක් තියෙන්නේ. මිනිස්සු හරි විවිධයි. එතකොට හත්වෙනි ආරාමයේ ඒ කට හොඳ නැති මිනිහෙකුත් ඉඳලා තියෙනවා. ඒ මිනිහා ටිකක් තදෙන් කියලා තිනවා. හාමුදුරනේ මෙච්චර කල් හාමුදුරුවෝ හිටියා. ඔබ වහන්සේ තමයි එලවගත්තේ මේ හාමුදුරුවෝ ටික. ඔබ වහන්සේ හිටියොත් කිසි හාමුදුරු කෙනෙක් වඩින ගන්නේ නැහැ. වහාම දැම්ම යන්න කිව්වා. දැම්ම යන්න කිව්වා. තදේට කිව්වා. පාත්‍ර සෙවුරු ටික අරගෙන එළියට ආවා. අහිංසකයි. කට හොඳ නැති වුණාට අහිංසක කෙනෙක්. ඒ වෙලාවෙම යන්නේ කියන්නේ පාත්‍ර සිවුරු ටික අරගෙන එළියට ආවා. හරි හිතට වේදනයි. අර මිනිහා කියපු විදිය හොඳ නෑනේ. එළියට ඇවිල්ලා දැන් අද නම් ආරාම හතකින් එළෙව්වොත් ඊළඟට ගෙදර ඊළඟ දවසේ. දැන් බලන්න ඒ කාලේ බුද්ධ ශ්‍රාවකයෝ ගිහි පැවිදි අපි හැමෝටම මේවා හරි ලස්සන පාඩම්. මටත් පාඩමක්. එතකොට ඒ කාලේ මේ හාමුදුරුවෝ කිව්වේ විදිය බලන්න. ආරාම හතකින් නිරපුවා. හතකින් එළියට දැම්මා මේ තුනක්. ආයෙ නම් ආරාමිකට යන්නේ මම යනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්න දිහාට. බුදුරජාණන් වහන්සේ යම් දිශාවකද මම හිට යනවා. ආයෙ මේක එක ආරාමවල යන්නේ. එක එක කුටි තිබ්බට මම නම් ඕවට යන්නේ. මට නම් කුටි එපාම වෙලයි මම එළියට ආවේ. හැබැයි මම පැවිද්ද අතාරින්නේ මම යනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්න දිහාට කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. පයින්ම ගියා සතපුම් ගානක් දුරින් හිටියේ. පාත්‍ර සිවුරු අරගෙන පිණ්ඩපාතෙත් වඩින්න නැතුව හිතට මනාප නැණේ. එහෙම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් හවස් වෙලාවක පාත්‍ර සිවුරු එක පැත්තකින් තියලා බුදුරජාණන් වහන්සේට වැඳා. බුදුරජාණන් වහන්සේට වැඳලා කිව්වා බලන්න යවංකකම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආරාම හතකින් නිරපපු බ්‍රාහ්මණ ධම්මික මම. බ්‍රාහ්මණ ධම්මික කියන්නේ බ්‍රාහ්මණ පවුලක කෙනෙකුත් වෙන්න ඇති. ආරාම හතකින් නිරපපු බ්‍රාහ්මණ ධම්මික මම. බලන්න ජීවිතේ කඩා වැටෙනකොට බිඳ වැටෙනකොට මතක් වුණේ බුදුරජාණන් වහන්සේ. අද එක්ක දේවාලයක් මතක් වෙයි. එක්කෝ මොකක් හරි එනන් සෙනසුරුගේ අවුලක්ද දන්නේ නැහැ කියලා ඒක තමයි ඔළුවට එන්නේ. මොකක් හරි ග්‍රහයෙක්ගේ අවුලක්ද දන්නේ නැහැ කියලා තමයි ඔළුවට එන්නේ. නමුත් ඒ කාලේ බුද්ධ ශ්‍රාවකයෝ හරි සුන්දරයි පින්වත්නි. ඇයි? මතක් වුණේ බුදුරජාණන් වහන්සේව. මතක් වුණේ ධර්මය. ඒකට ආරාම හතකින් නිරපලා පයින් සැතපුම් ගානක් දුර ගෙවාගෙන බුදුරජාණන් වහන්සේ හොයාගෙන වැඩි. බුදුරජාණන් වහන්සේ හොයාගෙන වැඩම කරලා උන්වහන්සේ කෙලින්ම බුදුරජාණන් වහන්සේ ළඟ වැඳලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආරාම හතකින් නිරපපු බ්‍රාහ්මණ ධම්මික මම. ඒතර බුදුරජාණන් මොනවා කියන්නේ? ඉතින් ධම්මික තමුසේ ලැබුපු එක හරිනේ. කට හොඳ නෑනේ තමුසේ මුකුත් කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වා කමක් නෑ බ්‍රාහ්මණ ධම්මික අන්න බලන්න. ආරාම හතකින් එළෙව්වට කමක් නෑ බ්‍රාහ්මණ ධම්මිකට මම මතක් වුණානේ කිව්වා. මම මතක් වුණේක කොච්චර දෙයක්ද කිව්වා. කමක් නෑ කිව්වා. ඒක හරියට බ්‍රාහ්මණ ධම්මික මේ වගේ කිව්වා. කොයි වගේද? හරියට මේ නැවක් යනකොට නැවේ පාර හොයාගෙන දූපත හොයාගන්න දැන් වගේ තාක්ෂණයක් දිනුනේ නෑනේ. දූපත හොයාගන්න ඕනාවට නැවේ යනවලු හොඳ ජවන වේගයක් තියෙන පක්ෂියෙක් අරන් යනවලු කුරුල්ලෙක් අරන් යනවලු. ඒ කාලේ නැව්වල. කුරුල්ලෙක් අරගෙන ගිහින් ඒ කුරුල්ලා නැවේ අර කුඩුවෙන් එළියට දානවලු. එළියට දැම්මාම අර කුරුල්ලා ජවන වේගයක් තියෙන කුරුල්ලෙක් එහෙම ඉගිලිලා ගිහින් මේ ඈතට යනවලු අර දූපත තියෙන පැත්ත උඩට ගියාම පේනවනේ. ඒ දූපත තියෙන පැත්තටලු කුරුල්ලා පියාඹන්නේ. එතකොට අර නැව මොකද කරන්නේ? ඒ දූපත හොයාගෙන අර කුරුල්ලාගේ පාර දිගේ තමයි යන්නේ දූපත පැත්තට. හැබැයි දූපතක් නැති වුණොත් එහෙම අර කුරුල්ලා වටේට කැරකිලා ආයෙත් එනවලු නැවට. උන්වහන්සේ මතක් කරනවා බ්‍රාහ්මණ ධම්මික හරියට නැවකින් එළියට දාපු පක්ෂියෙක්
දූපතක් හොයාගන්න බැරුව ආයෙත් නැව කරා එනවා වගේ බ්‍රාහ්මණ ධම්මික ආරාම 7කින් නිරපුවාට පස්සේ බ්‍රාහ්මණ ධම්මිකට මං මතක් වුණ එක කොච්චර දෙයක්ද කියනවා. දූපත හොයාගන්න බැරුව පක්ෂියෙක් නැව හොයාගෙන හැරිලා ආවා වගේ මං හොයාගෙන ආපු එක හොඳයි කිව්වා. බ්‍රාහ්මණ ධම්මික මහානකම රැකගෙන ඉද්දීද ඔය එළෙව්වේ කියලා ඇහුවා. අන්න එතකොට තමයි සිහිය උපන්නේ. දැන් මට කියන්න ඕන වෙලා තිබ්බේ මොකක් හරි ගැටලුවක් එනකොට ඒ කාලේ මිනිසුන්ට ගිහියන්ඩයි පැවිද්දන්ඩයි හැමෝටම මතක් වුණා බුදුරජාණන් වහන්සේව. උන්වහන්සේගේ පැත්තෙන් තමයි මිනිස්සු හිටගත්තේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් හිට ගන්න පුළුවන් ශ්‍රාවකයෙක් වෙන්න. සුන්දර සමු ගැනීමක් සහිත ඇස් පියා ගන්න පුළුවන් වෙයි. එතකොට ඒකේ වැදගත් දෙයක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිණිවීම. පළවෙනි ශ්‍රාවකයනේ පින්වත්නි සාරිපුත්ත හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේත් මතක් කළේ මහණෙනි මේ සාරිපුත්ත කියන්නේ මේ දරුවෝ වදන අම්මා වගේ කියලා. සාරිපුත්ත කියන්නේ දරුවන්ගේ වැදූමව වගේ කිව්වා. මොග්ගල්ලාන කියන්නේ කිරිමව වගේ කිව්වා. මේ සාරිපුත්ත තමයි මේ ආර්ය මාර්ගය තුල සෝතාපන්න ශ්‍රාවකත්වයේ තුල උපද්දවන්නේ කිව්වා. ඔය සාරිපුත්ත හාරු ගැන දවස් ගණන් බණ කියන්න පුළුවන්. උන්වහන්සේ කාලයක් යනකොට උන්වහන්සේට හිතුණා මේ බුදුරජාණන්සේ පිරිනිවන් පෑවමද අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පාන්නේ නැත්නම් බුදුරජාණන්සේට කලින්ද? උන්වහන්සේට හිතුණා නෑ බුදුරජාණන්සේ පිරිනිවන් පානකම් ඉන්න හොඳ නෑ. මම ඊට කලින් පිරිනිවන් පාන්න ඕන කියලා උන්වහන්සේට හිතිලා පයින්ම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහින් කුටිය ඇතුළට ගිහින් සිවුර ඒකාංශ කරලා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අත ගාලා වැඳලා තියෙනවා. වැඳලා තමයි කියන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ පිරිනිවන් පාන්න යන්නේ. ස්වාමීනි මම පිරිනිවන් පාන්න කල්පනා කළා. මේ ඔබ වහන්සේව අවසාන වතාවට ඔබ වහන්සේගේ සිව්මැලි සිරිපායුත්මය අතගාලා වැඳින්නයි මේ කුටිය ඇතුළටම ආවේ. හිතේ හැටියට අද වැඳ ගන්න ආවේ. මේ කවුද කියන්නේ? පළවෙනි ශ්‍රාවකයා. හිතේ හැටියට වඳින්න ඔබ වහන්සේගේ සිව්මැලි සිරිපායුත්මය මං ඉස්සරහට දික් කරන්න මට වඳින්න ඕනද කියලා වැඳහම බුදුරජාණන් මොනවා කියන්නේ? නෑ සාරිපුත්ත දැම්ම මොකටද පිරිනිවන් පාන්නේ? මේ අපි ඔක්කොම ඉද්දි සාරිපුත්ත කලබල වෙන්න එපා. එහෙම කිව්වේ නෑ. ඒ ප්‍රශ්නයක් නෑ සමු ගැනීම. උන්වහන්සේ ඇහුවා හොඳයි සාරිපුත්ත කොහෙද පිරිනිවන් පාන්නේ? ඒ වෙලාවක ස්වාමීනි මම අපේ ගෙදරට ගිහින් මේ අදින් දවස් 7කට පස්සේ අම්මා ඉන්න තැන තමයි පිරිනිවන් පාන්නේ. ඒ කියන්නේ නාලක කියන ගමට ගිහින් අම්මා ඉන්න තැන කුටියේ ඒ අම්මා ඉන්න ගෙදර අම්මගේ ගෙදර තමයි මම පිරිනිවන් පාන්නේ. එළියටත් ඇවිල්ලා බලන්නේ ශාස්ත්‍රීය ගෞරවයේ පින්වත්නි එළියටත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කුටියේ වටේට කැරකිලා 4 තැනකදී වන්දනා කරලා තිනවා කුටියට. පාත්‍ර සිවුරු අරගෙන එහෙම කුටියේ පේන ඈතට ගිහින් ඊට සංඝයාත් පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ සම්පූර්ණ ශරීරය අනිත් පැත්තට හරවලා භාග්‍යවතුන් වහන්සේට පස්චිම යාමේද නමස්කාර කරනවා කියලා අන්තිමටම වැඳලා ගිහින් උන්වහන්සේ පිරිනිවන් පාන. ඉතින් මේ කතාව අල්ලගෙන බුදුරජාණන් වහන්සේ හරි ලස්සන අනුශාසනා කරලා තියෙනවා. ඒ ඔක්කොම කියන වෙලාව නෙමෙයි. දැන් බලන්න මේ සමු ගැනීම කොච්චර සුන්දරද. කෙලින්ම Tamanගේ ඥාති කෙනෙක් ඉඳලා තියෙනවා පින්වත්නි උපරේවත කියලා මේ තරුණෙක් එයාට කියලා තියෙනවා ඔයා ගිහින් කියන්න අද පුතා එනවා ගෙදර රැ ඉන්න. තුන්නාස් වඩින්න පිරිනිවන් පාන්න. අද පුතා එනවා ඒ නිසා ඒක මතක් කරන්න. ඒතකොට අර මේ සාරි බැමිණියට ගිහින් කියනවා. එයා මිත්‍යා දෘෂ්ටිකයි. එදා වැඩියට පස්සේ එදා තමයි අන්තිම රාත්‍රිය උන්වහන්සේගේ. සුන්දර සමු ගැනීම. ඒ තමයි ගත වුණ අන්තිම රාත්‍රිය. ඔබේ අන්තිම රාත්‍රිය අද නම් ඔබට මොනවා හිතේ? ඔබට ඔන්න අද තමයි අන්තිම රැ. මොන කීයක් ඒවා හිතේ? අනේ මගේ දරුවෝ ටික, මගේ රත්තරන් බඩු ටික, මගේ අල්මාරිය, මගේ සාරි ටික නෝනලාට නම් කීයක් ඒවා මතක් වෙයිද? උන්වහන්සේ හේම ගිහින් අර අම්මා ඉන්න තැන එහෙම අම්මටත් ගෞරවයක් නැහැ. ලොකු දරුවා කියන සෙනෙහස තිබ්බට මෙයා ශ්‍රද්ධාවක් නැහැනේ. මිත්‍යා දෘෂ්ටික කාන්තාවක් නේ. අන්තිම වෙනකන් ධර්මය අවබෝධ. එදා රෑ තමයි සක්දෙවිඳු 4 වරන් රජවරු පරිවාර දිව්‍ය රාජ මණ්ඩල බ්‍රහ්ම රාජ මණ්ඩල විමාන පිටින් ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරන් අන්තිම වතාවට වැඳලා තියෙනවා. අද අන්තිම වතාවට අපගේ අග්‍ර ශ්‍රාවක වූ ධර්ම සේනාධිපති වූ බුදුරජාණන් වහන්සේත් මතක් කරලා උන්වහන්සේටත් විශේෂ අදහසක් තිබ්බනේ සාරිපුත්ත හාමුදුරුවෝ ගැන. ඔය උන්වහන්සේ පින්වත්නි යමා මහ පෙළහර පාලා
භාග්‍යවතුන් වහන්සේ ගන්ධබ්බ රුක්ෂ මූලයේදී යමා මහ පෙළහර පාලා පින්වත්නි එදා යොදුම් 36ක් දුරට පින්වත්නි මිනිස්සු එකතු වෙලා තිනවා යමා මහ පෙළහර බලන්න. උන්වහන්සේ පින්වත්නි එදා පීත කසින සමාපත්තියෙන් නැගිටලා ඉහළ අහසට පැන නැගලා යටනාභියෙන් නාඹ තල් කඳක් විඳලා දිය කඳක්ද උඩු කොටසින් නාඹ තල් කඳක් විතර ජල කඳක්ද විහිදුවමින් සමාපatti ඇසිපිය ගහන මොහොතකින් මාරු කරමින් මේ රෝම කූප වලින් එක පැත්තකින් නාඹ තල් කඳක් විතර දිය කඳක්ද අනිත් පැත්තෙන් නාඹ තල් කඳක් විතර ජල කඳක්ද ඒක මාරු කරමින් කරපු විස්මිත යමා මහ පෙළහර බලන්න යොදුන් 36ක් මිනිස්සු එකතු වෙලා තිනවා. ඒක බලන්න ගන්ධබ්බ රුක්ෂ මූලයේ වටේට. හරි ලස්සන විස්තරයක්. පැය ගාණක් කියන්න පුළුවන් උන්වහන්සේගේ යමා මහ පෙළහර. එදා උන්වහන්සේ යමා මහ පෙළහර පාලා පින්වත්නි කෙලින්ම මේ බුදුරජාණන් වහන්සේ පයක් සිනේරු පර්වතයට තියලා අනිත් පය තුසිතේ තියලා තියෙනවා. ඒ සමාපත්තියේ. එදා ඉතින් එහි කාලයක් වැඩ හිටියා. අම්මට බණ කිව්වනේ බුදුරජාණන් වහන්සේ. ඒ බණ කියලා උන්වහන්සේ වැඩියේ නෑ. සාරිපුත්ත හාමුදුරුවෝ ඉන්න තැනට තමයි වැඩියේ. අර යොදුන් 36ක් වාඩි වෙච්ච මිනිස්සු නැගිටලා නෑ බුදුරජාණන් වහන්සේ වඩිනකම්. මුගලන් හාමුදුරුවෝ තමයි කියන්නේ මේ ස්වාමීනි ඔබ වහන්සේනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා. නෑ මොග්ගල්ලාන මං හිම වඩින්නේ නෑ කියනවා. මොග්ගල්ලාන මේ සාරිපුත්ත කොහෙද ඉන්නේ කියලා අහනවා. සාරිපුත්ත එතරුණාන්ත කියන සාරිපුත්තයන් වහන්සේ සංකස්සපුර. එහෙනම් මොග්ගල්ලාන මං සංකස්සයට වඩින්නේ. ඔය මිනිස්සු උතන හිටියට වඩින්නේ නෑ. මං සංකස්සයට වඩින්නේ. ඇයි කියලා අහනවා. මොග්ගල්ලාන සාරිපුත්ත කියන්නේ ආනුභාව සම්පන්න භික්ෂුවක් කියනවා. මොග්ගල්ලාන සාරිපුත්ත ඔහොම හිටියට කල්පයක වහින වැස්සේ වැහි බිඳු ගණන් කරන්න තරම් ඥානයක් තියෙන. ඒ කියන්නේ කල්පයක් එක දිගට මුහුදට වතුර වැටෙනකොට ඒ වැහි බිඳු ප්‍රමාණය ගණන් කරලා කියන්න තරම් විස්මිත ඥානයක් තිබුණු කෙනෙක් කියනවා. ඒ වුණාට බිම් බලාගෙන හිටිය කෙනෙක් නේ. උන්වහන්සේ සාරිපුත්ත සීනාද සූත්‍රයේ තියෙනවා ස්වාමීනි මම පිණ්ඩපාතේ වඩින්නේ අංකැඩිච්ච ගොනෙක් වගේ කියනවා. එච්චරට ගුණවත්. එතකොට උන්වහන්සේ තමන්ගේ අම්මා ළඟට ගිහින් එදා දෙවිවරු ඇවිල්ලා බ්‍රහ්මරාජ මණ්ඩල වඳිනකොට තමයි මේ අම්මට පහදින්නේ අනේ අපේ පුතා මොන තරම් කෙනෙක්ද මේ දෙවිවරුත් වඳිනවා සතරවරන් රජවරුත් වඳිනවා මේ බමුණන්ගේ ප්‍රධාන මූලාශ්‍රයක් වෙච්ච ওই මහා බ්‍රහ්මයාත් ඇවිල්ලා වන්දනා කරනවා. ඒ වෙලාවේ තමයි මගේ පුතා මෙච්චර මහ බඹුත් වඳින්න තරම් ගුණවත් නම් මගේ පුතා සරණ ගිය බුදුරජාණන් වහන්සේ මොන තරම් ගුණවත් ඇද්ද කියලා එදා අම්මට බණ කියලා තමයි එදා පාන්දර හරියට පුන්සඳ මණ්ඩලක් මේ උදාගිරින් නික්මිලා යනවා වගේ අලුයම පෙරිනිවන් පෑවේ. අතිශය සුන්දරයි. ඇයි? නිකලෙස් හද මණ්ඩලක් නේ තිබ්බේ. එතකොට මේ නිකලෙස් හද මණ්ඩලක් හදාගන්න විදිය ගැන අපගේ බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම අනුශාසනා කරලා තියෙනවා. ඔබ හැම දිනාටම මේ ජීවිතයේ ධර්මයේ පිහිට පිළිසරණ පිණිස අවබෝධයේ පිණිස උපකාර වේවා මේ දේශනාව හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වය මේ සීල සුවර්ණ පුණ්‍ය භූමියේ වැඩ සිටින ඊටාම මේ භූමියේ වැඩ සිටිමින් බොහෝ පිරිසකට මේ අප්‍රමාණ කුසල් සිද්ධ කරගන්න අවකාශය සලසා දෙන පින්වත් දොඩංගොඩ නන්ද ස්වාමින් වහන්සේගේ ඒ පවුලේ දරුවන් ඥාතිවරු ඇතුළු හැම දෙනාම මැදිහත් වෙලා අද මේ දේශනාවට දායකත්වයේ දරන්නේ. ප්‍රධාන අරමුණ තමයි මේ දරුවන්ගේ දයාබරණීය මෑණියන් වසර 12ක් පිරීම නිමිති කරගෙන එතුමියට අනුමෝදනා වශයෙන් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. එතුමියගේ භවගාමී සසර සුවපත් වේවා. අමරවීර මුදලිගේ දොන් සෝමලතා දාල්විස් මෑණියන්ට සහ අමරවීර මුදලිගේ දොන් සයිමන් දාල්විස් සීයාට පින් පැමිණවීම ප්‍රධාන අරමුණ. ඒ හැම දිනාටම මේ පින් උපකාර වේවා. ඒ සියලු දෙනාගේම භවගාමී සසර සුවපත් වේවා. මියගිය ඥාතිවරු දුක් සහිත තැනක නම් නැත මිදේවා. සැපවත් තැනක නම් සැප වඩා දියුණු කරගනිත්වා. ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන සතර ගමනේ කෙලවර උතුම් නිවන් පිණිසම මේ ධර්ම දානමේ පින වසර 11කට පෙර මිය පරලෝකීය මෑණියන් ඥාතිවරිය ප්‍රදාන හැම දිනාටම මේ පින් නිවන් පිණිසම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. ඒ වගේම මේ විහාරස්ථානයේ මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින පින්වත් මහා සංඝරත්නයටත් අපි විශේෂයෙන්ම දොඩම්ගොඩ නන්ද ස්වාමින් වහන්සේ ප්‍රදාන අනිකුත් සියලු මහා සංඝරත්නයට අපි ආශිර්වාද කරමු.
උන්වහන්සේලාට කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දිගාසිරි සම්පත්ම සැලසේවා. උන්වහන්සේලාට මෙලොව යහපත පිණිසත්, පරලෝක වශයෙන් සුගතිය පිණිසත් මේ ගෞතම බුදුසසුනේදී වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් දොඩංගොඩ නන්ද ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝරත්නයට මේ පින් බලවත් වේවා, හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. ඒ වගේම මේ අත්ව බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේටත් සහභාගී වූ සියලු දෙනාටත් දරුමුණුබුරන් පවුලේ හැම දිනාටම අනුමෝදනා කරන්නට ඔබ හැම දිනාගේම කය සුවපත් වේවා, මනස සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. ඔබ සියලු දෙනාගේම සත්පුරුෂ බලාපොරොත්තු ඉෂ්ට වේවා. ඔබේ දරුවන්ගේ මේ හැම දිනාගේම සත්පුරුෂ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට මේ ධර්ම දානමේ පින බලවත් වේවා. දායකත්වයේ දරපු ශ්‍රද්ධාවන්ත ඔබ හැම දිනාටමත් ලංකාවේ සිට ලෝකයේ සිට විශාල පිරිසක් මේ දේශනා ශ්‍රවණය කරනවා. ඒ හැම දිනාගේම ජීවිතයේ ධර්මයේ පිහිට පිළිසරණ උදා වේවා. සියලු දෙනාට මුතුම් නිවන් පිණිසම මේ පින් බලවත් වේවා, හේතු වාසනා වේවා කියලා අනුමෝදනා කරනවා. සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන පරිවාර සියලු දෙවියෝ අප රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා. මේ සීල සුවරණ පුණ්‍ය භූමිය විමානී කරගත් යම් තාක් දිව්‍ය පිරිසක්, බ්‍රහ්ම පිරිසක් සිටීනම් ඒ සියලු දෙවියෝද මේ පින් ආවර්ජනය කරමින් සතුටු වෙත්වා, මනසිකාරය කරමින් සතුටු වෙත්වා. ඒ වගේම පින්වත්නි, මේ දිවන මේ සුන්දර බුද්ධ ශාසනයට දායාද වන බක්කුල මහරහතන් වහන්සේගේ නාමයට දිවන මේ සෑය විමානී කරගත් යම් තාක් දිව්‍ය පිරිසක් සිටිනම් ඒ සියලු දෙවියෝද අප හැම දෙනාටම ආශිර්වාද කරත්වා. මේ පුණ්‍ය භූමියේ මේ කටයුතු සිදු කරන්නට කැපවන නම කියන්න අවසරයි පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටම උතුම් නිවන් පිණිසම මේ ධර්ම දානමේ පින බලවත් වේවා, හේතු වේවා, වාසනා වේවා කියන අදිෂ්ඨානින් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. උතුම් ධර්මය ශ්‍රවණය කරා වූ සදහවත් සුපෙන්නතුනේ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාභෝධයම ලැබීවායි ප්‍රාර්ථනා කරනවා. අද දින මේ උතුම් සද්ධර්ම දේශනාව මෙලෙස ශ්‍රවණය කරා වූ ලංකාවාසී ලෝකවාසී සදහවත් සුපෙන්නතුන් ඔබ සියලු දෙනාටම උතුම් නිදුක් නිරෝගී චිරජීවනයත් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් බක්කුල ස්වර්ණචේතී අනන්ත නිදුක් නිරෝගී ආශිර්වාදයත් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් සධර්ම දේශනාව විශේෂයෙන්ම රූපවාහිනිය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ මුළු මහත් ලෝකය පුරාම සිටින සදහවත් බෞද්ධ සුවඳුන් හට මේ උතුම් සධර්ම දේශනාව මෙලෙස ශ්‍රවණය කරන්නට අද දින මේ මොහොතේ හැකි වුණා. විශේෂයෙන්ම සේපත් කර යුතුයි අද මේ උතුම් සධර්ම දේශනාවට සදැහැති දායකත්වයෙන් කටයුතු කරා වූ විශේෂයෙන්ම දොඩංගොඩ නන්ද ස්වාමීන් වහන්සේගේ ආදරණීය දුව දරුවන් සියලු දෙනාමයි අද මේ උතුම් පූජාවට සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම සේපත් කර සිටිනවා සබරවීර මුදලිගේ දෝන සෝමලතාද අල්විස් නෑනියන්ට සහ සබරවීර මුදලිගේ දොන්න සයිමන්ත අල්විස් යාට මේ උතුම් පින හේතු වාසනාම වේවා. ඒ මෑණියන්ට සහ පියාණන්ට විශේෂම මෑණියන්ට සහ සීයාට මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් ඒ ඔවුන් බලාපොරොත්තු වන්නා උතුම් නිර්වාණ සොයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් අද මේ උතුම් සද්ධර්ම දේශනාව නිසේ ධර්ම අවබෝධයෙන් යුතුව අර්ථවත් ලෙස ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කරා වූ අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ වන කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අප පින්වත් පූජ්‍යපාද හසලක සීල විමල ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට මේ සසුන් කෙත අස්වත්හන්නට මේ සම්බුද්ධ ශාසනය බබලවන්නට තව තවත් මේ ලෙසම
ශක්තිය ධෛර්යය ලැබේවා. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ ආශිර්වාදය උන්වහන්සේට ලැබේවායි කියලා හැමදෙනාම සාදුකාරයක් ලබා දෙමු. සාදු සාදු සාදු. මේ උතුම් සධර්ම දේශනාව සඳහා අද දින සදැහැති දායකත්වයෙන් කටයුතු කරා වූ ඒ පින්වත් සියලු දෙනාටමත් මුළු මහත් ලෝක ජනතාවටත් මේ උතුම් සධර්ම දේශනාව තුළින් උතුම් නිවන් සොයම ලබා ගන්නට මේ උතුම් සධර්ම දේශනාව දාන පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. එතුම් ප්‍රාර්ථනාව සමගින් අවසරයි අදට මේ උතුම් සධර්ම දේශනාව නිමා කරමින් ඔබගේ ආලෙන්ටේන සමගෙන යන්නට තවත් මෙවැනිම අර්ථවත් වූ සධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු ඇතිව අදට සමුගන්නම්. සියලු දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාන බුදුමග බොදුමග